තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ මොහොතේ මේ සියලු දෙනා සූදානම් වී සිටින්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුනා වූ ඒ නෛර්යානික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් නමුත් ශ්‍රවණය කර ගැනීමටයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ඒ දුකෙන් මිදෙන මාර්ගය අද දවසේ බෞද්ධයෝ හැටියට අපිට සම්මුඛ වෙච්ච වපසරියක් තියෙන කාලයක්. බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබලා ශ්‍රී සද්ධර්මය ඇහෙන වටාපිටාවකට අපිත් ගොනු වෙලා ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයද අපිට සම්මුඛ වෙච්ච මොහොතක හංගවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් නුවණක් සහිතව ඕගොල්ලොත් උප්පත්තිය ලැබූ මේ අවස්ථාවේදී පින්වත්නි, ජීවිතයකට බොහෝ දුර්ලභ විදිහට හම්බ වෙන්න ඕන දුර්ලභ කරුණාකාරණා රාශියක එකතුවක් මේ ජීවිතය, ඔයගොල්ලොන්ගේ මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය. මෙන්න මේ ලබාගත් දුර්ලභ කරුණාකාරණා එක්ක පින්වත්නි, අපිට පුළුවන්කම තියෙනවා නම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්වයාට දුකෙන් නිදහස් වෙන්නට ඒ පෙන්වන්නට යෙදෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට අපිට පුළුවන් වෙනවා නම් ඒ තරම් භාග්යක්, ඒ තරම් වාසනාවක් මනුෂ්‍යෝ වෙච්ච අපට තවත් ඇත්තේ නැහැ පින්වත්නි. බුදුරජාන් වහන්සේගේ දහමේ සඳහන් වෙන්නේ අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස් සමරණං. මහණෙනි, මේ මිනිසුන්ගේ ආයු කාලය බොහොම කෙටි. කත්තබ්බං කුසලං, කුසල ධර්මයන් බොහෝසෙන් ඒක රාශී කරගත යුතුයි, ජීවිතවලට රැස් කරගත යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචරියං, මේ බ්‍රහ්මචර්යාව පූර්ණය කළ යුතුයි. නත්ති ජාතස්ස අමරණං, නොමැරෙන කෙනෙක් ඇත්තේ නැහැ කියන කාරණාව මතක් කරනවා. පින්වත්නි, ඉපදෙන මැරෙන සසර ගමනේ අපි ලබපු මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ පින්වත්නි, බොහෝම කෙටි ආයු කාලයක් ගත කරලා නැවත මරණය කියන ධර්මතාවයෙන්ම ජීවිතයේ කෙලවර වෙන බොහොම කෙටි කාල සීමාවක් අපි මේ ගත කරන්නේ.
බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා මහණෙනි මේ මනුස්ස ලෝකේ මිනිස්සෙක් හැටියට උප්පත්තිය ලැබපු පුද්ගලයෙක් පරම ආයුෂ ගත කරනවා කිව්වොත් ඒ පුද්ගලයා අවුරුදු 100ක් හෝ ඊට ආසන්න කාල සීමාවක් මිනිස්සෙක් හැටියට ජීවත් වෙයි කියනවා. මහණෙනි මේ පුද්ගලයා අවුරුදු 100ක කාලයක් ජීවත් වෙනවා කියලා ගත්තොත් හේමන්ත ගිම්හාන වස්සාන කියන ඍතු හැටියට ගත්තොත් ඍතු 300ක කාල සීමාවක් ජීවත් වෙයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. මහණෙනි මම ඕන්නම් මේ පුද්ගලයා ජීවත් වෙන මාස ගාන හැටියට ඕන්නම් කියනම් පරම ආයුෂ ගත කරනවා කියන මිනිස්සෙක් ගත කරන මාස ගාන ඕන්නම් කියනවා. පරම ආයුෂ ගත කරනවා කියන පුද්ගලයෙක් ඕන්නම් මාස 1200ක කාල සීමාවක් ජීවත් වේ මේ මනුස්ස ලෝකේ. මහණෙනි මම මේ පරම ආයුෂ ගත කරන පුද්ගලයා ජීවත් වෙන කාල සීමාව ඕන්නම් අර්ධ මාස හැටියට කියන්න. අර්ධ මාස වලින් ගත්තොත් අර්ධ මාස 2400ක් ජීවත් වේ. මේ පරම ආයුෂ ගත කරන මේ මිනිසයා පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඕනනම් මම මේ පුද්ගලයා ජීවත් වෙන දවස් ගාන හැටියට කියන්න. දින 36000ක කාල සීමාවක් ජීවත් වේ. රාත්‍රීන් 36000ක කාල සීමාවක් මේ මනුස්ස ජීවිතේ මිනිස්සෙක් හැටියට උපරිම වුණොත් ගත කරයි. මහණෙනි මම ඕන්නම් මේ පුද්ගලයා මේ මනුස්ස ජීවිතේ මේ චරිතයට පණ පොවන මේ ජීවිත කාලය තුල ඕනනම් මේ පුද්ගලයා වළඳන බත් වේල් ගානත් මම ඕන්නම් කියනම් ආහාර වේල් ගානත් මම ඕන්නම් කියනම් දවසකට ආහාර වේල් දෙකක් ගත්තොත් පින්වත්නි බත් වේල් 72000ක් බත් වේල් 72000ක් මහණෙනි ඕන්නම් මේ පුද්ගලයා පරම ආයුෂ ගත කරනවා කිව්වොත් මේ මනුස්ස ලෝකයේ තුල මේ පුද්ගලයා බත් වේල් 72000ක කාල සීමාවක් ජීවත් වෙයි. බත් වේල් 72000ක් ආහාරයට ගනී. ඔය කාරණාව මතක් කරන බුදු පියාණන් වහන්සේ මතක් කරනවා ඔය කාල සීමාව පරම ආයුෂ හැටියට අවුරුදු 100ක කාල සීමාවක් ගත්තොත් පින්වත්නි ඔය කාල සීමාව යෙදෙන්නේ. ඒද මේ බත් වේල් 72000ක ප්‍රමාණයක් ආහාරයට ගනී කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. කුඩා කාලේ ඉපදිච්ච දවසේ ඉඳන් මව්කිරි ආහාරයට ගන්න කාල සීමාවෙත් බත් අනුභව කරනවා කියන තැනකින් උපකල්පනය කරලයි. ලෙඩ වුණු වෙලාවල් වලදී අසනීප හැදුන වෙලාවල් වලදී ආහාර කර ගන්න නැති වෙලාවල් තියෙනවා. බත් ආහාරයට ගන්න නැති වෙලාවල් තියෙනවා. ඒ කාල සීමාවෙත් ආහාර වේල් අනුභව කරනවා බත් අනුභව කරනවා කියන තැනකිනුයි බුදු පියාණන් වහන්සේ ওই කාරණාව විස්තර කරන්නේ. ඒ වගේම පින්වත්නි වයසට ගිහිල්ලා ලෙඩ ඇඳට වැටිලා ඔත්පල වෙලා අවසාන කාල සීමාවක කෙනෙක්ට ජීවත් වෙන්න වුණොත් ඒ කාල සීමාවකදී පින්වත්නි ආහාර හැටියට බත් වේල් වළඳන්නේ නැති කාල සීමාවක් තියෙනවා. නමුත් ඒ කාල සීමාවෙත් කෙනෙක් බත් වේල් වළඳනවා කියන තැනක ඉඳලයි කෙනෙක් සමස්ත ආයු කාලය අවුරුදු 100ක් කාල සීමාවක් පුරාවටම ආහාර අනුභව කරනවා කියන තැනක ඉඳලයි පින්වත්නි බත් වේල් 72000ක් ඕනනම් වළඳයි කියන තැනකින් බුදු පියාණන් වහන්සේ අනුශාසනා කරන්නට යෙදුනේ. ඒ පරම ආයුෂ අවුරුදු 100ක කාල සීමාවක් තිබුණු කාලයක. නමුත් පින්වත්නි අද දවස වෙනකොට මනුස්ස ජීවිතයක අද වර්තමානයේ ආයු කාලය
අවුරුදු 100ක කාල සීමාවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. වර්තමානයේ වෙනකොට අවුරුදු 70ක් 80ක් වාගේ කාල සීමාවක් කෙනෙක්ගේ වර්තමාන මිනිස්සෙක්ගේ ජීවිතයේ ආයු කාලයේ හැටියට පරමායුෂ හැටියට ගත කළොත් ඒ පුද්ගලයා ගත කරයි. පින්වත්නි හැමෝම කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා කල්පනා කරලා බලන්න. තමන්ගේ ජීවිතේ මේ වෙද්දී තමන්ගේ ජීවිතයේ ගන්න තියෙන ආහාර වේල් වලින් කොයිතරම් ප්‍රමාණයක් මේ වෙද්දී තමන් ආහාර වේල් අරගෙන නැද්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේම පරම ආයුෂ ගත කරනවා කියලා හිතුවත් තමන්ට තව ආහාර වේල් කීයක රස බලන්න පුළුවන්කම තියෙයිද? තමන්ට තව ආහාර වේල් කීයක් ආහාර කරගන්න පුළුවන්කමක් තියෙයිද ජීවිත කාලය පුරාවට කියන කාරණාවත් පින්වත්නි මොහොතක් කල්පනා කරලා බලන්න. ඒ නිසා පින්වත්නි තම තමන්ගේ ආයු කාලය මේ ජීවිතයට සාපේක්ෂවකව අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් වෙන්න පුළුවන් මේ වෙද්දී. මේ ශරීර කූඩුවට සාපේක්ෂකව ඔය මට්ටමකින් පින්වත්නි අපි ආයු කාලයක් පැනෙව්වත් සසර ගමනකට සාපේක්ෂකව පින්වත්නි අපිට ආයු කාලයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා සසර ගමනේ ඉපදී මෙරි මෙරි මේ විදිහේ ජීවිත ඕන තරම් අපි ගත කරන්න ඇති පින්වත්නි. නමුත් එකදු බුද්ධ ශාසනයක්වත් අපිට බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආශ්‍රය නිශ්‍රය කරන්න බැරි වෙලා තියෙනවා පින්වත්නි. ඒ විදිහට ආශ්‍රය නිශ්‍රය කරන්න බැරි වුණා කියන එකට සාක්ෂියක් පින්වත්නි වර්තමාන මේ මනුස්ස ජීවිතය. එනිසා මේ ජීවිතයත් මේ ධහම අවබෝධ කරගන්නට බැරි වුණොත් පින්වත්නි සසර ගමනේ ලද තවත් එක ජීවිතයක් තවත් එක මනුස්ස ජීවිතයක් කියන තැනකින් සංසාර සාගරයට මේ ජීවිතයත් එකතු වේ පින්වත්නි. මහ මුහුදට එක ජල බිඳක් එකතු වුණාට පින්වත්නි මහ මුහුදේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ අනන්ත සසර ගමනේ ගත කරපු ජීවිතවලට මේ ජීවිතයත් කිසිම හරයක් නැතුව එකතු වුණොත් සසර ගමනේ ගත කරපු තවත් එක ජීවිතයක් විතරයි කියන තැනට ගමන් කරනවා. එනිසා තමන්ගේ ජීවිතයට බොහෝම දුර්ලභව ලැබෙන්න ඕන වටාපිටාවක් ගොනු වෙච්ච මේ කාල සීමාවේදී තමන්ගේ ජීවිතය දහම වෙනුවෙන් කැප කරලා මේ ජීවිතෙන් ලබන්න පුළුවන් උපරිම සැනසීම ළඟා කරගන්නට අපි බොහෝම උත්සාහවත් විය යුතුයි. ඒ සඳහා කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගත යුතුයි. එහෙමනම් ඔය කාරණා ටිකත් හොඳට මතකයේ තියාගෙන මේ ලැබිච්ච වටාපිටාවේ වටිනාකම සිහියේ තියාගෙන අපි අද දවසේදී ධර්ම දේශනාවට යොදා ගන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ ශෝක සල්ලහරණ කියලා සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ අංගුත්තර නිකායේ තියෙන ශෝක සල්ලහරණ කියන සූත්‍රයයි අද දවසේදී ඕගොල්ලොන්ට කරුණු කාරණා විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි එදා දඹදිව පැලලුප් නුවර කුක්කුටාරාමයේ නාරද කියලා බොහොම ව්‍යක්ත විශාරද ස්ථවිර තෙර නමක් වාසය කරා. මේ කාලයේදී එක්තරා රජ කෙනෙක් ඒ නුවර ආශ්‍රිතව වාසය කරා නුවර වාසය කරන්නට යෙදුනා. මේ රජ්ජුරුවන්ගේ නම තමයි මුණ්ඩ කියන රජ්ජුරුව. මේ මුණ්ඩ කියන රජතුමාට
ප්‍රිය වූ මනාප වූ බොහොම සුරූපී බිරිඳක් හිටියා. මේ සුරූපී වූ ප්‍රිය වඩන මන වඩන මේ භද්‍රා කියන දේවිය හදිසියේම පින්වත්නි කලුරිය කරන්නට යෙදුණා. මේ භද්‍රා කියන දේවියගේ හදිසි වියෝව නිසා මේ මුණ්ඩ රජ්ජුරුව බොහෝම ශෝකයට පත් වුණා, වේදනාවට පත් වුණා. මේ ශෝකය දරා ගන්න බැරුව බොහෝම වේදනාවෙන් ඉන්න අතරේ තමන් ආහාර පාන ආදිය ගන්නෙත් නැතුව ඇඟේ සුවඳ විලවුන් ගල්වලා තමන් ඇඟ පිරිසුදු කරගෙන ඒ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරගන්නෙත් නැතුව තමන්ගේ රාජ්‍ය කටයුතු කාරණාද පසෙක දාලා ඒ වියෝවට පත්වෙච්ච තමන්ගේ දේවිය ගැන කල්පනා කරමින් බොහොම දුකසේ ගත කරන්නට වුණා. ඔහොම ගත කරන කාල සීමාවේදී මේ රජ්ජුරුව එක දවසක් තමන්ගේ කෝෂ්ඨාරක්ෂක භාණ්ඩාගාරය බලා ගන්න ඒ අමාත්‍යවරයා කැඳවලා කියනවා, පියක මගේ මේ භද්‍රා කියන දේවිය මට බොහෝම ප්‍රිය වූ දේවියක්. මේ දේවිය කෙරෙහි මගේ බොහෝම සෙනෙහසක් ආදරයක් තිබුණා. මට මේ දේවියගේ වියෝව දරා ගන්න පුළුවන් කමක් නැහැ පියකය. ඒ නිසා මට මේ දේවියත් එක්ක දේවිය සමග ජීවිත කාලයම ගත කරන්න ඕන. මේ දේවිය බලාගෙන ඒ දේවිය දිහා බලාගෙන මට ජීවිත කාලෙම ගත කරන්න ඕන. ඒ නිසා මේ මියගිය මේ දේවියගේ දේහය මට නිතර බලන්න පුළුවන් වෙන විදිහට තෙල් කටාරමක බහා තබලා තවත් එවැනිම කටාරමකින් වහලා ඖෂධ ගල්වලා තබන්න කියලා මේ පිහක කියන කෝෂ්ඨාරක්ෂකට නැත්තම් භාණ්ඩාගාරයේ බලා ගන්න මේ පුද්ගලයාට දැනුවත් කරනවා. මේ අමාත්‍යවරයාද ඒ රජ්ජුරුවන්ගේ නියෝගය අනුව කටයුතු කරලා ඒ සකස් කරපු ඖෂධ ගල්වන ලද තෙල් කටාරමේ අර දේහය තැන්පත් කරනවා. තැන්පත් කළාට පස්සේ හැමදාම රජ්ජුරුවෝ අර දේවියගේ සිරුර දිහා බලාගෙන තමන්ගේ සියලුම කටයුතු කාරණා පසෙක දාලා ඒ දේවිය වෙනුවෙන්ම අඬනවා, වැළපෙනවා, කටයුතු කාරණා කරනවා. තමන්ගේ රාජ්‍ය පරිපාලන කටයුතු පවා අතපසු වෙනවා. මේ කාරණාව දැක්කට පස්සේ මේ පිහක කියන අමාත්‍යවරයාට කෝෂ්ඨාරක්ෂකයාට හිතුණා මේ රජතුමා බොහෝම වේදනාවකින් බොහෝම ශෝකයකින් පෙළෙනවා. මේ පෙළීම හින්දා රජ්ජුරුව ආහාර ගන්නෙත් නැහැ, කෑම බීම ගන්නෙත් නැහැ. තමන්ගේ ශරීරය පිරිසුදු කරගෙන ඒ සුවඳ විලවුන් ගල්වන කරුණු කාරණා කරන්නෙත් නැහැ. ශරීරය දවසින් දවස අවපැහැගැන්වෙනවා. රාජ්‍යයේ පරිපාලන කටයුතු, රාජ්‍ය කටයුතු සහ ඒ අනෙකුත් කාර්යයන් රජයේ කෙරෙන්න ඕන කාර්යයන්ුත් අතපහු වෙනවා. මේ විදිහට ගියොත් එහෙම මේ රජතුමා තමන්ගේ ජීවිතේ බොහොම දුක්ඛිත තැනකට පත් වෙනවා කියන කාරණාව දැකලා මේ පිහක කියන අමාත්‍යවරයා කල්පනා කරනවා මේ රජ්ජුරුවන්ගේ පපුවේ ඇනිලා තියෙන මේ ශෝකේ නැමැති උල ගලවලා අයින් කරන්න පුළුවන් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඉන්නවද? මේ රජ්ජුරුවන් එක්ක කතා කරලා රජ්ජුරුවන්ට ධර්මයෙන් අනුශාසනාවක් කරලා මේ ශෝක නැමැති හුල ගලවන්න පුළුවන් සමර්ථ කෙනෙක්
මේ ශ්‍රමණයන් අතර බ්‍රාහ්මණයන් අතර ඉන්නවද කියන තැනකින් කල්පනා කරලා බලනවා පින්වත්නි. මේ විදිහට කල්පනා කරලා බලනකොට ඒ පැලලුප් නුවර පුරා බොහොම කීර්ති ഘോഷාවක් පැතිරලා ගිහිල්ලා තිබුණා. පැලලුප් නුවර කුක්කුටාරාමේ වාසය කරන මේ නාරද කියන ස්ථවිරයන් පිළිබඳව. උන්වහන්සේ බොහොම බහුශ්‍රුත, ප්‍රඥාවන්ත, බොහොම විචක්ෂණශීලී නුවණක් ඇති, වයෝ වෘද්ධ සහ රහත් භාවයට පත්වෙච්ච උත්තමයෙක්, රහතන් වහන්සේ නමක් කියන ගුණ ഘോഷාව මේ පැලලුප් නුවර පුරා විහිදිලා තිබුණා. මෙන්න මේ භික්ෂුන් වහන්සේ, මෙන්න මේ තෙර නම හම්බ වුණොත්, උන්වහන්සේ මුණ ගැහුණොත් අපේ රජතුමාගේ මේ පපුවේ ඇනිලා තියෙන ශෝකය නැමැති හුල ගලවලා අයින් කරගන්න උපදෙසක් ලැබෙයි. උන්වහන්සේත් දෙක කතා කරොත්, උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගන්න කටයුතු කරොත් අපේ රජතුමාට මේ දුකෙන් මිදෙන්න පුළුවන්කමක් යෙදෙයි. එහෙම වුණොත් ඒක රජතුමාට වගේම සියලුම රටවැසියන්ටත් මහා ප්‍රයෝජනයක්, වටිනාකමක් කියන කාරණාව දැකලා මේ පියක කියන අමාත්‍යවරයා මුණ්ඩ රජුරවන්ට මතක් කරනවා, රජතුමනි, මේ පැලලුප් නුවර වාසය කරන, වැඩ වාසය කරන මේ නාරද කියන ස්ථවිරයන් වහන්සේ බොහොම ව්‍යක්ත, විශාරද, බහුශ්‍රුත තෙර නමක්. අපි උන්වහන්සේව මුණ ගැහිලා අපි ඔබ වහන්සේගේ මේ දුක ගැන, මේ ශෝකය ගැන උන්වහන්සේව අපි දැනුවත් කරගනිමු. එතකොට මේ දුකෙන් අත මිදෙන්න මඟක්, මේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් උන්වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදේවි. ඒ නිසා අපි උන්වහන්සේව ගිහිල්ලා මුණ ගැහෙමු කියලා යෝජනා කරනවා. ඒ වෙලාවේදී රජ්ජුරුවෝ පියක කියන අමාත්‍යවරයාට කෝෂ්ඨාරක්ෂකට මතක් කරනවා, පියකය, අපි එකපාරටම ගිහිල්ලා උන්වහන්සේ බැහැ දකින්න යොමු වෙන එක සුදුසු නැහැ. ඒ නිසා ඔබ ඉස්සෙල්ලා උන්වහන්සේ බැහැ දැකලා මට උන්වහන්සේ මුණ ගැහෙන්න සුදුසු වෙලාවක් බලාගෙන එන්න කියන තැනකින් මේ කෝෂ්ඨාරක්ෂකයාට මතක් කරනවා. ඒ අනුව මේ කෝෂ්ඨාරක්ෂක පියක පැලලුප් නුවර කුක්කුටාරාමයට ගිහිල්ලා මේ කාරණාව සම්පූර්ණයෙන්ම විස්තරය නාරද කියන ස්ථවිර ස්වාමින් වහන්සේට මතක් කරන්නට යෙදුණා. ඔය කාරණාව මතක් කළාට පස්සේ නාරද ස්ථවිරයන් වහන්සේ පියක අමාත්‍යවරයාට කියනවා, පියකය, ඔබගේ රජතුමා යම් කර්තව්‍යයක් සඳහා මා මුණ ගැසීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා සුදුසු කාලයයි කියන තැනකින් මතක් කරනවා. ඊට පස්සේ මේ අමාත්‍යවරයා රජතුමාට ඇවිල්ලා දැනුම් දුන්නට පස්සේ රජතුමාද තමන්ගේ සේනාවන් සහිතව සරසන ලද යානාවලදී යානාවලින් ගමන් කරන්න පුළුවන් දුර ප්‍රමාණයක් ගමන් කරලා ඒ ස්ථානයෙන් බැහැලා පාගමනින් යන්න ඕන දුර ප්‍රමාණය පාගමනින් ගිහිල්ලා පැලලුප් නුවර කුක්කුටාරාමයට පිවිසෙනවා. පිවිසිලා නාරද කියන ස්ථවිරයන් වහන්සේ ළඟට පැමිණිලා උන්වහන්සේ වන්දනා කරගෙන එකත් පසෙක වාඩි වෙනවා. එකත් පසෙක වාඩි වෙන මේ රජ්ජුරුවන්ට බොහොම විශාරද නුවණක් ඇති නාරද ස්ථවිරයන් වහන්සේ
දේශනා කරන්නට යෙදෙනවා. පංචමානි මහරජ අලබ්බනීයානි ඨානානි සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන චිවා ලෝකස්මින් කතමානි පංච ජරා ධම්මම්මා ජීරති ව්‍යාධි ධම්මම්මා ව්‍යාධියති මරණ ධම්මම්මා මීයති කය ධම්මම්මා කීයති නස්න ධම්මම්මා නස්සති. මහරජතුමනි, මේ ලෝකේ ධර්මතා පහක් තියෙනවා. ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මරෙකුට හෝ බඹෙකුට ලබා ගන්නට බැරි ධර්මතාවයන් පහක් තියෙනවා මහරජතුමනි. ඒ තමයි මේගොල්ලොන්ගේ තියෙන ප්‍රාර්ථනා පහ තමයි, බලාපොරොත්තු පහ තමයි ජරා ධම්මම්මා ජීරති. ජරා ධර්මයට ලක් වෙන මම ජරා ධර්මයට පත් නොවේවා කියන ප්‍රාර්ථනාවක් තියෙනවා. නමුත් මේ ප්‍රාර්ථනාව ළඟා කරගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ව්‍යාධි ධම්මම්මා ව්‍යාධියති. ව්‍යාධි ධර්මයට ලක් වෙන මා ව්‍යාධි ධර්මයට ලක් නොවේවා කියන තැනක ප්‍රාර්ථනාවක් තියෙනවා. මරණ ධම්මම්මා මීයති. මරණයට ලක්වන මා මරණයට ලක් නොවේවා කියන තැනකින් ප්‍රාර්ථනාවක් තියෙනවා. කය ධම්මම්මා කීයති. ක්ෂය වෙලා යන ධර්මතාවයන් ක්ෂය නොවේවා කියන තැනකින් ප්‍රාර්ථනාවක් තියෙනවා. නස්සන ධම්මම්මා නස්සති. නැසෙන දේවල් නොනැසේවා කියන තැනකින් ප්‍රාර්ථනාවක් තියෙනවා. නමුත් මහරජතුමනි, මෙන්න මේ ධර්මතාවයන් පහ මේ විදිහට නොවේවා නොනැසේවා කියන තැනකින් ප්‍රාර්ථනාවන් තිබුණට මේ ධර්මතා පහ කිසිම ශ්‍රමණයෙකුට, බ්‍රාහ්මණයෙකුට, දෙවියෙකුට, මරෙකුට හෝ බඹෙකුට කියන මේ කිසිම කෙනෙක්ට මේ ධර්මතාවයන් නොලැබී ඉන්න කරන්න පුළුවන් කමක් නැහැ. මේ දේවල් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කාරණා ටික අනිවාර්යයෙන්ම හැම දිනාටම උරුම ධර්මතා ටිකක් කියන කාරණාව මතක් කරනවා. ඔන්න ඔය කාරණාව මතක් කරලා නාරද කියන ස්ථවිරයන් වහන්සේ දේශනා කරනවා තවත්. මහරජතුමනි, අශෘතවත් පෘථග්ජනයා, අශෘතවත් පෘථග්ජන පුද්ගලයා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයේ අහලා නැති පුද්ගලයා තමන්ගේ ජීවිතයට මේ අලබ්බනීය ධර්මයන් ලැබෙනකොට ලබා ගන්නට බැරි මේ ජරා ධර්මයට පත්වෙන එක, ව්‍යාධියට මරණයට පත්වෙන එක, ක්ෂය වෙලා යන එක, නැසිලා යන මේ කාරණා ටික තමන්ගේ ජීවිතයට එනකොට එයාගේ මේ විදිහේ ප්‍රාර්ථනාවක් නැහැ කියනවා. බලාපොරොත්තුවක් නැහැ කියනවා. පින්වත්නි, මේ අලබ්බනීය ධර්මතා ටික අශෘතවත් පෘථග්ජනයෙක්ගේ ජීවිතයට ගලාගෙන එද්දී ඒ පුද්ගලයා මෙන්න මේ විදිහට කල්පනා කරන්නේ නැහැ, හිතන්නේ නැහැ කියලා කියනවා. කොයි විදිහටද? මේ ජරාවට පත්වෙන එක, ව්‍යාධියට පත්වෙන එක, මරණයට පත්වෙන එක, ක්ෂය වෙන දේවල් ක්ෂය වෙලා යන එක, නැසෙන දේවල් නැසිලා යන කාරණාව, මේ ඉපදෙන්නා වූ සියලුම මේ ලෝකේ සියලුම පුද්ගලයන්ට, සියලුම සත්ව කොට්ටාසවලට
පොදු ධර්මතාවයක් නේද කියන තැනකින් මේ පුද්ගලයා හිතන්නේ නැහැ කියනවා. මේක ලෝක ධර්මතාවයක් කියන තැනකින් හිතන්නේ නැහැ. මේ පුද්ගලයා තමන්ගේ ජීවිතයට මේ කාරණා ටික ගලාගෙන එනකොට මේ මගේ බිඳීමක් නෙවෙයි නේද? මේ පුද්ගලයෙක්ගේ වයසට යෑමක් හෝ පුද්ගලයෙක්ගේ මරණයට පත්වීමක් නෙමෙයි නේද? කියන තැනකින් කල්පනා කරන්නේ නැහැ කියනවා. මෙහෙම කල්පනා කරන්නේ නැතිකොට පින්වත්නි, ඒ අසෘතව පුතඥයා කෙරෙහි තමන්ට නූපන්නා වූ ශෝකයක් හිතේ ජනිත කරගෙන බොහෝ සෙයින් ශෝක කරනවා. ඒ වගේම ඒ කැඩෙන බිඳෙන දේවල් අරඹයා වෙහෙසෙනවා, වැළපෙනවා. පපුවේ ලයේ අත්ගහගෙන කටයුතු කරනවා. මේ නිසාම මේ පුද්ගලයා මුලාවට පත් වෙලා බොහෝ සෙයින් දුක්ඛිත තැනකට පත් වෙනවා කියන කාරණා මතක් කරනවා. මේ කාරණා මේ විදිහට සිද්ධ වෙනකොට මේ අශෘතවත් පෘථග්ජනයාට නැත්නම් අශෘතවත් ඒ පෘථග්ජන පුද්ගලයා තමන්ගේ ආහාර ගැනීම කටයුතු පවා අත්හරිනවා. ආහාර රුචිය පවා නැති වෙනවා. මේ තමන්ගේ ශරීරයේද දුර්වර්ණ වෙලා ශරීරයේ ස්වභාවයේද අවපැහැගැන්වෙනවා. ඒ වගේම තමන් විසින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදෙන්නා වූ කර්මාන්ත කටයුතු පවා අඩපණ කරගෙන තමන් බොහෝසේ දුක් විඳමින් කටයුතු කරනවා දකින තමන්ගේ පසමිතුරෝ මේ කාරණාව දැකලා සතුටටපත් වෙනවා. ඒ වගේම තමන්ගේ හිත කැමැති සුව කැමැති තමන්ගේ මිත්‍රයෝ ඉන්නවනම් ඒ මිතුරෝ මේ තමන්ගේ දුක දැකලා ඒගොල්ලෝ අසතුටටපත් වෙනවා, දුකටපත් වෙනවා කියන කාරණාව මෙයා හිතන්නේ නැහැ, දකින්නේ නැහැ. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් මේ ධර්මතාවයන් ටික එයාගේ ජීවිතයට ගලාගෙන එද්දී රජතුමනි, ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ධහම අහලා තියෙන නිසා, ඒ ධර්මයේ අහලා තියෙන නිසා ඒ පුද්ගලයා කවදාවත් හිතන්නේ නැහැ, මේ විදිහට හිතන්නේ නැහැ කියනවා. කොයි විදිහටද හිතන්නේ නැත්නේ? මේ ධර්මතාවයක්, මේ ධර්මතාවය කියන කාරණාව හැමෝටම උරුම දෙයක් කියන කාරණාවට අදාළව හිතනවා. මේක මට වෙන සිද්ධියක්, මගේ දෙයක් නෙමෙයි. මේ ජරාවට පත්වීම, ව්‍යාධියට, මරණයට පත්වීම මේක මට වෙන සිද්ධියක් විතරක් නෙමෙයි, මේ හැමෝටම සිද්ධ වෙන කාරණාවක් කියන තැනකින් මේ පුද්ගලයා මෙනෙහි කරන්නට යෙදෙනවා. මේක ධර්මතාවයක් හැටියට ගන්නවා. මේක කිසිම කෙනෙක්ට, කිසිම පුද්ගලයෙක්ට, කිසිම සත්‍යයකට මේ ධර්මතාවයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ කියන කාරණාව දන්නවා. මේ ධම අවබෝධ කරගන්නේ නැතුව. ඒ පුද්ගලයා ඒ කැඩෙන දේවල් කැඩෙනකොට, බිඳෙන දේවල් බිඳෙනකොට, ජරාවට පත් වෙනකොට, වයසට යනකොට සහ මරණයට පත් වෙනකොට ඒ දේවල් මම මගේ කියන තැනකින් අල්ලගෙන ඒ දේවල් හරහා දුක් විඳින්න යන්නේ නැහැ කියන. ඔය කාරණා ටික මේ මහරජතුමාට මතක් කළාට පස්සේ, ඔය අනුසාරයෙන් ධර්ම දේශනා කළාට පස්සේ මේ රජ්ජුරුවන්ගේ හිතේ තිබුණු දුක, වේදනාව බොහෝම ඉක්මනටම තමන්ගේ හිතෙන්, సంతාණයෙන් දුරු කරගන්න මේ ධර්ම පරියාය උපකාරක ධර්මයක් කරගන්නවා, ඉවහල් වෙනවා. මේ ධර්ම දේශනාව අහන මුණ්ඩ කියන රජ්ජුරුවෝ බොහෝම ප්‍රසාදයටපත් වෙනවා, පැසසුමට තමන් සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා නාරද කියන ස්ථවිරයන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය බොහොම ආශ්චර්යයි. මේ ඔබ වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ මේ ධර්ම පරියායට මොකක්ද කියන නම කියලා අහනවා. ඒ වෙලාවේදී නාරද ස්ථවිරයන් වහන්සේ දේශනා කරනවා මේ ධම් පරියාය
ශෝකය නැමැති හුල අයින් කරන එහෙම නැත්නම් ශෝක සල්හරණ කරන දහම් පරියායකුයි කියන තැනකින් රජ්ජුරුවන්ට මතක් කරන්නට යෙදෙනවා. ඔය කාරණා මතක් කරාට පස්සේ මේ රජ්ජුරුවෝ තමන්ගේ පිහක කියන සෙනවියාට අමාත්‍යවරයාට කතා කරලා කියනවා පිහකය එහෙමනම් භද්‍රා දේවියගේ දේහය ආදාහනය කරන්න. ආදාහනය කරලා අවසන් කටයුතු කරලා ඒ දේවිය වෙනුවෙන් චෛත්‍යයක්ද ඉදි කරන්න කියන කාරණාව මතක් කරන්නට යෙදෙනවා. ඊට පස්සේ ඒ දේශනාවෙන් පසු ඒ කටයුතු කාරණා ඉෂ්ට සිද්ධ කරලා මේ රජ්ජුරුව තමන්ගේ හිතේ තිබුණු ශෝකය නැමැති හුල ගලවා දමලා අයින් කරලා තමන්ගේ රාජ්‍ය පරිපාලන කටයුතු රාජ්‍ය කටයුතු බොහෝම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගෙන ධර්මානුකූල පැවැත්මක් ජීවිතයට එකතු කරගෙන මේ විදිහට දුකකට වේදනාවට පත් නොවන මට්ටමක ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම ඒ රජ්ජුරුවන්ට හම්බුණා පින්වත්. ඉතින් ඔන්න ඔය ශෝක සල්හරණ සූත්‍රයේදී අපි විස්තර කරගන්නට යෙදුනා වගේ පින්වත්නි අපේ ජීවිතවලටත් මේ අලබ්බනීය ධර්ම ලබා ගන්නට නොහැකි මේ ධර්මතාවයන් අපේ ජීවිතවලටත් ගලාගෙන එනවා. ඒ තමයි ජරාවට පත්වෙන එක, ව්‍යාධියට පත්වෙන එක, මරණයට පත්වෙන එක, ඡය වෙන දේවල් ඡය වෙලා යන එක, දිරන දේවල් දිරලා යන එක, නැසෙන දේවල් නැසිලා යන කාරණා ටික. ඒ දේවල් තමන්ගේ ජීවිතවලටත් අපේ ජීවිතවලටත් ගලාගෙන එද්දි පින්වත්නි අපිට ඒ දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට අපිටද ඒ හරහා ශක්තිමත් මනසක් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මය අවබෝධ කරගත්තොත් විතරයි පින්වත්නි. අපි බලමු එහෙමනම් අපිට මේ ජීවිතයට මේ ධර්මතාවයන් ගලාගෙන එද්දි අපි කොහොමද අපේ ජීවිතයෙන් ඒ හරහා කම්පා නොවි අකම්පිතව අපි ඒ හරහා අපේ ජීවිත ගොඩනගා ගන්න කියන කාරණාවට අදාළව අපි ටිකක් විමසලා බලමු පින්වත්නි. පින්වත්නි හැබෑවටම අපි ජීවත් වෙනවා කියලා කියනකොට තමන්ගේ ජීවිතයේ ජීවත් කරනවා කියන තැනකින් අපි පරිහරණය කරලා තියෙන්නේ මේ ඇහැ කන දිවනාසය ශරීරය මන කියන මේ ආයතන ටික පවත්වන එකට පරිහරණය කරන එකට අනිත් පැත්තකින් අපි ජීවත් වෙනවා කියන තැනකින් කියලා තියෙනවා පින්වත්නි. ජීවත් වෙනවා කියලා අපි ඇහෙන් රූපයක් බලලා තියෙයි. කනෙන් ශබ්දයක් අහලා තියෙයි. දිවෙන් රසක්, නාසයෙන් ගන්ධයක්, කයෙන් ස්පර්ශයක්, මනසින් අරමුණු මේවා දැනගෙන තියෙයි සිහි කරලා තියෙයි පින්වත්නි. ඔන්න ඔය ටිකට අමතරව කිසිම කෙනෙක් ජීවත් වෙනවා කියලා වෙන කටයුත්තක් එහෙම ඉෂ්ට සිද්ධ කරලා නැහැ පින්වත්නි ජීවිත කාලේ පුරාවට. එහෙමනම් කෙනෙක්ගේ ජීවිතයට ජරා ධර්මයේ, ව්‍යාධි ධර්මයේ, මරණ ධර්මයේ කියන කාරණා ගලාගෙන එන්නේ කොහොමද කියන කාරණාව විස්තර කරගමු. පින්වත්නි බාහිරේ තියෙන වස්තුවක්, බාහිරේ ඉන්න පුද්ගලයෙක් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා, කැඩිලා බිඳිලා යනවා, ඡය වෙනවා, නැසිලා යනවා කියන කාරණා ටික ඔක්කොම පදනම් වෙලා තියෙන්නේ බාහිර ඉන්න පුද්ගලයෙක් හෝ වස්තුවක් හෝ ඉන්න දේවල් හෝ තියෙන දේවල් කියන කාරණා මත පින්වත්නි. එහෙමනම් මේ බාහිර ද්‍රව්‍ය කාරණා, වස්තු කාරණා, සවිඥානික අවිඥානික පුද්ගලයෝ නිර්මාණය වුණා නම්, පුද්ගලයෝ දේවල් නිර්මාණය වුණා නම් ඒ නිර්මාණය වෙච්ච දේවල් නිම වුණේ කොහොමද කියන යථාර්ථයේ ඇත්ත ඇති හැටියට දන්නේ නැති හින්දා ඒ හරහා අපේ මෝඩකමක් හින්දා අපි දුකක් ඇති කරගත්ත වටාපිටාවකුයි අපි අද දවසේදී ගත කරන්නේ පින්වත්නි බුදු පියාණන් වහන්සේගේ ධර්මයට අනුව බැලුවොත්. අපි බලමු එහෙමනම් පින්වත්නි බාහිරේ මේ විදිහට වස්තු කාරණා, ද්‍රව්‍ය කාරණා තිබුණොත්
ලෙන්ගත්තු ආදරණීය අම්මා තාත්තා දුව පුතා කියන තැනකින් සවිඥානිකව ඇසුරු කරන්න පුළුවන් පුද්ගලයෝ හිටියොත් අනිවාර්යයෙන්ම අපිට දුක කියන කාරණාවෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ සියලුම දේවල් සංකත කාරණා සංකතයි හේතුන්ගෙන් හටගත් දේවල්. මේ හේතුන්ගෙන් හටගත් දේවල් වලට ලක්ෂණයක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටයි. අම්මා කියලා තාත්තා කියලා ද්‍රව්‍ය කාරණා වස්තු කාරණා කියලා අපි අද දවසේ පරිහරණය කරන යම් කිසි දේවල් වස්තු කාරණා තියෙනවා නම් ඒ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට යටත්. එහෙමනම් ඒ දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට අපිට එහෙනම් දුක කියන කාරණාවෙන් මිදෙනවා කියන කාරණාවක් වෙන්නේ නැහැ පින්වත්නි. බාහිරයෙන් අබමල් රේණුවක තරම් දෙයක්වත් අපිට අහු වුණොත් ඒ බාහිරත් එක්ක ගනුදෙනු කරන මම මේ පැත්තේ පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා කියන දැක්මක නම් අපි ඉන්නේ අපිට මේ දුක කියන කාරණාව උරුමයි පින්වත්නි. බාහිරෙන් අපිට සත්වය පුද්ගලයා හම්බ වෙන තැනක හැබෑවටම තියෙන යථාර්ථය අපි ටික ටික අවබෝධ කරගන්න බලමු ක්‍රමය. ඒකෙදි පළමුවෙන්ම අපි ඇහැ කියන ආයතනය ගත්තොත් පින්වත්නි ඇහැට අදාළව අපේ ඇස් ඉදිරිපිටට එන්නේ සතර මහා ධාතුවක් තියෙන තැනක සතර මහා ධාතු රූපයක් තියෙන තැනකට ආලෝකයේ පතිත වුණාට පස්සේ ඒ ආලෝක කිරණ පරාවර්තනය වෙලා අපේ පැත්තට එන ආලෝක කිරණ ටිකක් විතරයි අපේ ඇස් ඉදිරිපිටට පැමිණෙන්නේ ඇහැට පතිත වෙන්නේ. මේ ඇහැට පතිත වෙන ආලෝක කිරණ නිසා අපේ ඇහි හදන වර්ණ සටහනකුයි හැඩ සටහනකුයි අපි මේ අද දවසේ රූපයක් හැටියට දකින්නේ පින්වත්නි. මෙන්න මේ අනාත්ම වූ හැඩ සටහන වර්ණ සටහන ගත්තට පස්සේ මේ අනාත්ම වර්ණ සටහනේ හැඩ සටහනේ පින්වත්නි කොයිම මොහොතකවත් අම්මා තාත්තා දුව පුතා කියන තැනකින් සවිඥානික මට්ටමකින් පරිහරණය කරන්න පුළුවන් පුද්ගලයෝ ඉඳලාත් නැහැ පින්වත්නි. වටිනා ගෙවල් දොරවල් යාන වාහන කියන තැනකින් වටිනා කියන බඩු බහඬ දේවල් කාරණා මේ වර්ණ සටහනේ තිබිලා නැහැ පින්වත්නි. එහෙමනම් කොහොමද පින්වත්නි අද දවසේ අපිට මේ බාහිරින් මේ දේවල් වස්තු කාරණා වටිනා දේවල් තියෙනවා කියන මානසිකත්වයක් තියෙන්නේ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ පින්වත්නි අනාත්ම වර්ණ සටහනක් අපේ ඇස් ඉදිරි පිටට එනකොට මේ අනාත්ම වර්ණ සටහන අරඹයා අනාත්ම හැඩ සටහන අරඹයා අපේ මනස පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් මේ අනාත්ම රූප සටහන මත පතිත කරපුවාම ඒ අනාත්ම රූප සටහන වර්ණ සටහන ආත්ම කරලා වටිනාකමක් ඇති කරලා දෙන ගතිය තියෙන්නේ පින්වත්නි අපේ හිතේ තියෙන මේ තණ්හා උපාදාන කියන කෙලෙසයට. මේක හිතේ කෘත්‍යයක්. මෙන්න මේ හිතෙන් ගෙනල්ලා දෙන තණ්හා උපාදාන කියන ගතිය නිසායි ඇස් ඉදිරි පිටට ආව වර්ණ සටහන ආලෝක කිරණ ටික නිසා ඇතිවෙච්ච චිත්‍රය ආදරණීය අම්මා කියලා තාත්තා කියලා වටිනා ගෙයක් දොරක් කියන තැනකින් සත්වයේ පුද්ගලයෙක් කියන සත්ව පුද්ගල භාවයක් ගොඩනැගුවේ අපේ හිතේ යෙදිලා තියෙන මේ කෙලෙස් ටික නිසා. හිතේ යෙදෙන නාම ධර්ම ටිකක් නිසා නැත්නම් හිතේ යෙදෙන කෙලෙස් ටිකක් නිසා. අපිට අද දවසේ ලෝකයක් මැවිලා තියෙන පින්වත්නි. මේ ඇහැට අදාළව මේ විදිහයි හොඳට මතක තියාගන්න. ඇහැ කියන ආයතනයට අදාළව අපි ඇහැ පරිහරණය කරනකොට මේ විදිහට සත්ව පුද්ගල භාවයේ ගටිත වෙච්ච ස්වභාවයකින් අපි ලෝකයේ පරිහරණය කරත් ඇසුරු නිසුරු කරත් යථාර්ථයේ හැටියට තියෙන පින්වත්නි අනාත්ම වූ වර්ණ සටහනක් සතර මහා ධාතු රූපයක් තියෙන තැනක ඒ ආලෝක කිරණ පතිත වීම තුල පරාවර්තිත ආලෝකය ඇසට පතිත වුණාම හදන අනාත්ම වර්ණ සටහනකටයි අපේ පැත්තෙන් අපි අර සත්ත්ව පුද්ගල භාවයේ ඇති වෙන විදිහට හිතුවේ.
සත්පුද්ගල භාවයේ ඇති වෙන විදිහට අපි ඒ අනාත්ම වර්ණ සටහන ආරම්භය හිතුවේ නැති වුණොත් අපිට අද දවසේ මේ ලෝකයක් හැටියට නිර්මාණය වෙලා තියෙන බාහිර ලෝකයක් ඇති වෙන්නේ නැති වෙයි පින්වත්නි. වටිනාකමට ගනුදෙනු කරන්න පුළුවන් ලෝකයක් අපිට හම්බ වෙන්නේ නැති වෙයි පින්වත්නි. කන කියන ආයතනය ගත්තත් කන කියන ආයතනයට කනට ගැටෙන්නේ ශබ්ද මාත්‍රයක් විතරයි. මේ ශබ්ද මාත්‍රයේ ආරම්භය ඒ ශබ්ද මාත්‍රයේ තමන්ට ಗುಣ කියන තමන්ට බනිනවා කියන මේ දේවල් බයිනවා හෝ තමන්ට ಗುಣ කියනවා වර්ණනා කරනවා කියන මට්ටමකින් මේ හොඳ නරක කියන තැනකින් වෙන් කරගන්නේ මේ අපේ හිතේ තියෙන කෙලෙස් ටිකත් එක්ක තණ්හා උපාදාන කියන ගති ස්වභාවයත් එක්ක මෙන්න මේ ගති ස්වභාවය මේ තණ්හා උපාදාන කියන හිතේ තියෙන කෙලෙස් ගතිය මේ බාහිර වර්ණ ගන්ධ රස ඕජා කියන උපාදාය රූපයන් මත අපි පතිත කරන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා නම් අපිට මේ විදිහට ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා කොටින්ම ආයතන වලට ඒ මොහොතේ ඒ අවස්ථාවට හටගන්නා නිර්මාණය වන ලෝකයකුයි පින්වත්නි අපි මේ විදිහට පරිහරණය කරන්නේ. ඇහැ කියන කාරණාවත් ඒ අවස්ථාවට ඉපදිලා ඇහැට පේන රූපය කියන කාරණාවත් ඒ මොහොතේම ඉපදිලා ඇහැ රූප චක්කු විඥාන කියන කාරණා තුන එකතු වෙනකොට මේ විදිහට පේනවා වර්ණ සටහනක්. ඒ පේන වර්ණ සටහන ආරම්භය අපේ හිතේ තියෙන කෙලෙස් සහගත අත්දැකීමෙන් මේ වර්ණ සටහන අපි පරිහරණය කරනකොට අපිට මේ විදිහට සත්පුද්ගල භාවයේ ගටිත වෙච්ච සත්පුද්ගල භාවයෙන් ඇසුරු නිසුරු කරන්න පුළුවන්කම තියෙන මේ විදිහට සමස්ත ලෝකයක් නැවිලා තියෙනවා පින්වත්නි. වර්තමානයේත් අපි පරිහරණය කරන මේ ආයතන ටිකේ යථා ස්වභාවය තමයි ඔන්න ඔය ස්වභාවය. අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. අවස්ථාවට මේ සමස්තය ඇති වෙලා ඒ මොහොතේම මේ සිද්ධියම නැති වෙලා යනවා. හැබැයි මේ අවස්ථාවටයි මේ ලෝකය කියන කාරණා මේ ආයතනයන්ගේ මේ ලෝකේ නිර්මාණය කරන්නේ කියන කාරණාව දන්නේ නැති හින්දා පින්වත්නි අපිට අතීතයේ බලපු රූප බලපු පුද්ගලයෝ විඳපු ගඳ සුවඳ තියෙනවා කියන තැනකින් අතීත අන්තයට අපි බැහැගෙන තියෙනවා නැඹුරු වෙලා තියෙනවා. අතීතයේ මම හිටියා කියන තැනක දෘෂ්ටියකින් අපි කටයුතු කාරණා කරනවා. අතීතයේත් මේ විදිහට ලෝකයක් තිබුණා කියන තැනක අපේ කටයුතු කාරණා කරගෙන අපි හිතාගෙන ඉන්නවා. වර්තමානයේකත් මේ විදිහටම අනාත්ම ස්කන්ධ ටිකක් හටගෙන අනාත්ම ස්කන්ධ ටික නිරුද්ධ වෙලා යන තැනක අපි මේකේ යථාර්ථය දන්නේ නැති හින්දා සත්පුද්ගල භාවයකින් මේ ස්කන්ධ ටික පරිහරණය කරනවා පංච උපාදානස්කන්ධ මට්ටමකින්. මේ නිසා වර්තමානයේකත් ලෝකයක් තියෙනවා ලෝකයේ පරිහරණය කරන මම ඉන්නවා කියන තැනක අපේ දැක්ම තියෙනවා. අනාගතයටත් මම මේ විදිහට පරිහරණය කරන ලෝකයේ අනාගතයේත් පවතීවි කියන තැනකින් අපේ දැක්ම තියෙනවා. මෙන්න මේ විදිහට යථාර්ථය නොදන්නාකම හින්දා ආයතන වලට මේ ලෝකයේ ගොඩනැගෙන්නේ කියන ඇත්ත ඇති හැටියට නොදන්නා හින්දා පින්වත්නි අපිට බාහිරේ තියෙන සතර මහා ධාතුව මත අපි කෙලෙස් හැටියට ගත්ත කෙලෙස් අත්දැකීමෙන් යුක්ත මේ සත්පුද්ගල භාවයේ ගටිත වෙච්ච අත්දැකීම කෙලෙස් අත්දැකීම බාහිර තියෙන සතර මහා ධාතු රූපයට පතිත කරපුවාම බාහිර සතර මහා ධාතු රූපයේ සත්වෙක් වගේ බාහිර සතර මහා ධාතු රූපයේ පුද්ගලෙක් වගේ අපිට පේන්නේ පින්වත්නි. මේ අපේ දර්ශනයේ දෝෂේ වැරද්ද. මෙන්න මේ ධහම නොදන්නාකමේ දෝෂේ අවිද්‍යාවේ දෝෂය මේ. ඇත්ත ඇති හැටියට නොදන්නාකම අපි හිතන්නේ බාහිරේ සත්වය පුද්ගලයෝ වටිනා ද්‍රව්‍ය කාරණාය පැත්තේ තියෙන හින්දා ඒ තියෙන දේවල් වලටයි මේ අපි ඇලිලා ඉන්නේ කියන තැනකින්. නමුත් පින්වත්නි හැබෑවටම වෙලා තියෙන්නේ
ඒ විදිහේ බාහිරයේ සත්‍ය පුද්ගලයෝ ඉඳලා නෙමෙයි. අපේ හිතේ තියෙන කෙලෙස් අත්දැකීම සහිත මේ තණ්හා උපාදාන කියන ගතිය අනාත්ම වූ ස්කන්ධ මතට පතිත කරපුවාම අපිට සත්වයක් වගේ පුද්ගලයෙක් වගේ වස්තු කාරණා ද්‍රව්‍ය කාරණා වගේ අපිට පේන ගතියක් මේ තියෙන අපිට පේන හැඟීමක් මේ තියෙන්නේ. එහෙම අපි සත්ව පුද්ගලයෙක් බවට හිතන කොටත් ගනුදෙනු කරන කොටත් කටයුතු කරන කොටත් එතන තියෙන පින්වත්නි හේතුඵල ධර්මතාවයක් හැටියට හටගෙන නිරුද්ධ වෙලා යන ස්කන්ධ ධර්මතාවයක් විතරයි පවතින්නේ. එනිසා මේ යථාර්ථය අපි තේරුම් කරගත යුතුයි පින්වත්නි. මෙන්න මේ යථාර්ථය ශ්‍රුතමය ඥානයක් හැටියට බුදුරජාන් වහන්සේලාගේ මේ දේශනාව අපි අහලා දැනගත්තට පස්සේ පින්වත්නි මෙන්න මේ කාරණාවට අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා අදිචිත්ත මන යුක්තේ බික්ඛු කාලේන කාලානි ත්‍රිවිධ නිමිත්තානි මානසිකාතබ්බානි සමත නිමිත්තංච පග්ගහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච හිත වඩන භික්ෂුව විසින් කලින් කලට ත්‍රිවිධ නිමිත්තක් මෙනෙහි කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙනවා. ඒ තමයි සමත නිමිත්තංච සමත නිමිත්තක් මෙනෙහි කරන්නට ඕන නිරන්තරයෙන්. මේ දර්ශනයක් අහලා දැනගත්ත පුද්ගලයා මේ දර්ශනයේ ජීවිතෙන් දකින්නට නම් හිතේ විසිරුණු බවක් නැති සමාධිමත් මනසක් ඇති කර ගන්නට ඕන. ඒ සඳහා බුදු ගුණ මෛත්‍රී භාවනාව වැනි සම 40 කර්මස්ථාන වලින් එකක් තමන් ප්‍රගුණ කළ යුතුයි හුරු කළ යුතුයි. ඒකට කිව්වා සමත නිමිත්තක් ආසේවනය කරනවා කියලා. ඊට පස්සේ කිව්වා පග්ගහ නිමිත්ත. පග්ගහ නිමිත්ත කියලා කියන්නේ සමත නිමිත්තකට අපි හුරු කරනවා වගේම වීරිය සඳහා කලින් කලට සසර ස්වභාවය පෙන්වමින් සසර හිටියොත් Tamanට අත්විඳින්නට වෙන දුක්ඛම් කටළු කාරණා පෙන්වමින් සසර විඳ දුක පෙන්වමින් මෙන්න මේ වාගේ සසර ගමනක යන්නේ කියන කාරණා පෙන්වමින් Taman මේ සසර ගමනෙන් අත මිදෙන්න ඕන කියන කාරණාවට වීරිය ඇති වෙන විදිහට සසර ස්වභාවය ගැන Tamanටම Taman පෙන්න ගන්න ඕන කියන කාරණාව මතක් කරනවා. උපේක්ඛා නිමිත්තංච අවසාන වශයෙන් උපේක්ඛා නිමිත්තක් ආසේවනය කරන්න ඕන. උපේක්ෂා නිමිත්ත කියලා කියන්නේ මේ ලෝකේ ඇත්ත ඇති හැටියට දකින යථාර්ථයේ හැටියට අවබෝධ කරගන්න පුළුවන් වෙන විදිහේ විදර්ශනා කමඨහනකින් යුක්තව මේ ලෝකේ ඇත්ත ඇති හැටියට දැකිය යුතුයි පින්වත්නි. ඔන්න ඔය ආකාරයට හිත වඩන භික්ෂුවක් විසින් සමත නිමිත්තක්, පග්ගහ නිමිත්ත සහ උපේක්ඛා නිමිත්ත කියන මේ නිමිති තුන කලින් කලට ආසේවනය කළ යුතුයි. ඒ විදිහට සිහි කරමින් ආසේවනය කරමින් තමන් මේ පෙන්වන්නට යෙදුනා වූ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන්නට යෙදුනා වූ ඒ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නට කෙනෙක් උත්සාහවත් වේ යුතුයි පින්වත්නි. ඔන්න ඔය උත්සාහවත් වීම ඇති කරගන්නකොට අද දවසේ අපිට මේ සත්පුද්ගල භාවයේ ගටිතව යම් දුකක් වේදනාවක් නිසා අපි දුක් විඳිනවා නම් මේ ජීවිතයේ හැටියට ඒ සියලුම දුක් වලින් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා පින්වත්නි. මෙන්න මේ ප්‍රතිපදා මාර්ගය තුල ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා නම් සම්මා දිට්ඨිය උපදව ගන්න. එහෙම සම්මා දිට්ඨිය උපදව ගත්තොත් පින්වත්නි තමන්ගේ මේ ජීවිතය සුවපත් වෙනවා වගේම අනන්ත අපරිමාණ සසර ගමනක වින්ද සියලුම දුක් වලට අපිට නිමාව තියන්න වටා පිටාවක් තියෙනවා පින්වත්නි. ඒ නිසා පින්වත්නි අපිට මේ හැම දෙයක්ම කරගන්නට තියෙන්නේ බොහොම කෙටි කාල සීමාවක්. මේ කෙටි කාල සීමාව තුල අපි මේ උත්තරීතර ධර්මයට තමන්ගේ ජීවිතය කැප කරලා ඒ දහම තුලින් අපේ ජීවිතවලට ගන්න පුළුවන් ඒ හරය ඒ සාරය උකහා ගන්නට අපි හැමෝම බුද්ධිමත් වෙන්න ඕන. මේ ලබාගත් මනුස්ස ජීවිතයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ පින්වත්නි මේ දහම තුලින්
අපි මේ යථාර්ථයේ තේරුම් ගත්තොත් විතරයි. එනිසා පින්වත්නි, ඕනවට වැඩි මේ තමන්ගේ වටාපිටාව ඇත්ත කරගෙන පංචකාමයටම නතු වෙලා ගමන් කරන ලෝකයක් එක්ක බෞද්ධයෝ හැටියට ඉපදෙච්ච අපි ඒ විදිහටම කටයුතු කාරණා කරගෙන නම් ගමන් කරන්නේ. මේ ජීවිතයේ කෙලවර වෙනකොට අපි අපිට කියලා කරගත දෙයක් නැති වෙයි පින්වත්නි. හිස් අතින්ම මරණයට පත් වෙන්න සිද්ධ වෙයි පින්වත්නි. එනිසා බෞද්ධයෝ වෙච්ච අපි ඒ විදිහට ගතානුගතික විදිහට දුවන සම්ප්‍රදායික රටාවට එක් වෙන්නේ නැතුව අනුසෝතගාමී විදිහට ලෝකයක් එක්කම කටයුතු කාරණා කරමින් එවුනුත් එක්කම ඒ පිරිසත් එක්කම ගමන් කරලා අපායගාමී වෙන්නේ නැතුව පටිසෝතගාමී ප්‍රතිපදාවකට එළඹිලා මේ ජීවිතේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්සහගත සසර ගමන නිමා කරනවා කියන බලාපොරොත්තුව හැමෝම තමන්ගේ හිතින් අදිෂ්ඨාන කරගන්නට ඕන. එහෙමනම් පින්වත්නි, අද දවසේදී අපි අංගුත්තර නිකායේ ශෝක සල්හරණ සූත්‍රය අනුසාරයෙන් කරුණු කාරණා ටිකක් සාකච්ඡා කරගන්නට යෙදුනා, කතා කරන්නට යෙදුනා. මේ විදිහට මේ සූත්‍රය අනුසාරයෙන් අපි දේශනා කරන්නට යෙදුනා වූ දහම තුලින් ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ජනිත කරගන්නට යෙදුනා වූ යම්තා පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් ප්‍රමාණයක් තිබේ නම් ඒ සියලුම පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු ස්ථාන වෙතට අනුමෝදන් කරමු. එහිදී පළමුවෙන්ම මතක් කළ යුතුයි අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ලොකු ස්වාමින් වහන්සේ මාං කඩවල සුදස්සන ස්වාමින් වහන්සේ, එවැගේම නම කියන්නට අවසරයි මාං කඩවල නන්දරතන ස්වාමින් වහන්සේ, එවැගේම අපේ ආරාණ්‍ය සේනාසනාධිපති කොත්මලේ කුමාර කස්සප කියන ස්වාමින් වහන්සේලා තුන් නමටම මේ පින කුසලයක් අපි අනුමෝදන් කරමු. උන්වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා මේ පින කුසලයක් එකලෙසින්ම හේතුපනිෂ්ඨ ධර්මයක් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අල්පේශාක්‍ය මහේශාක්‍ය යම්තාක් දේවගණ මණ්ඩලයක් වේ නම් ඒ සියලුම දෙවියන්ටත් මේ පින්පෙත් අපි අනුමෝදන් කරමු. ඒ පුණ්‍ය අනුමෝදනාවෙන් ඒ සියලුම දෙවියොත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ දුක් සහගත සතර නිමා කරත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ යම්තාක් ඥාති පිරිසක් වේ නම් ඒ සියලුම ඥාති හිතයිශීන්ටත් අපි මේ පුණ්‍ය ධර්මයන්, කුසල ධර්මයන් අනුමෝදන් කරමු. ඒ ඥාති හිතයිශීන් යම් ප්‍රමාද දෝෂයක් නිසා දුගති භූමියක උප්පත්තිය ලබා සිටී නම් ඒ දුගති භූමිය වහවහ අත මිදේවා, සුගති පරායන වේවා. සුගති භූමියක උප්පත්තිය ලබා සිටී නම් ඒ සුගති සම්පත් වඩා වර්ධනය වේවා. අවසානයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට ඒ සියලුම ඥාතීන්ටත් මේ පින කුසලයේ හේතුපනිෂ්ඨ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ සියලුම දෙනාටත් මේ බුද්ධ ශාසනය තුලදීම උතුම් අජරාමර නිවන සාක්ෂාත් කරගන්නට මේ පින කුසලයේ එකලෙසම හේතුපනිෂ්ඨ ධර්මයක්ම වේවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි.